අයිබෝවන් ඔබ රූපවාහිනී ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම නිසංසලා රත්නායක මම දිනුෂ පියදාස ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි සඳුදා ආරම්භයි. ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතිවල වගකීම ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවස හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. රුසියානු ස්පුට්නික් එන්නත විලදී ගැනීමට කැබිනට් අනුමැතිය. මූල්‍ය අර්බුදයක සිටින බව කියන මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියාවලියට මුදල් යොදවන්නේ කෙසේදැයි සමාජික රටවල් ප්‍රශ්න කරයි. සිංහරාජ රක්ෂිත භූමිය තුළ කිසිදු ඉදිකිරීමක් සිදු නොවන බව පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. බස්නාහිර පළාතේ පාසල්වල සියලුම ශ්‍රේණි ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ සමග රට පුරා සියලු පාසල්වල අධ්‍යයන කටයුතු එදින සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශ මත මේ තීරණය ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියා. මාර්තු 29 බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණිවල පන්ති යලි ආරම්භ කිරීමට අපි තීරණය කළා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපිට අනුමැතිය දැන් ලැබිලා තිබෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරල් තුමාගෙන්. බස්නාහිර පළාතේ පෙර පාසලුත් ආරම්භ වෙනවා එන සඳුදා. අපි දන්නවා දෙමව්පියන්ගේ ශිෂ්‍යයන්ගේ ලොකු උවමනාවක් තියෙනවා පාසල් යලි විවෘත කිරීමට. ගෙදර දෙකින් දෙකටම ඉන්නවා. නිශ්චිත දිනයක් නැහැ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන්. එතකොට මේ දරුවන් විශාල ආතතියකට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ තත්ත්වය අවසන් කරලා අධ්‍යාපන ව්‍යුහය යථා තත්ත්වයට පත් කිරීම අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ප්‍රාදේශීය සංවර්ධන වැඩපිළිවෙලේදී ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් පෙරමුණගෙන ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ග්‍රාමීය ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ කඩිනමින් අත්කර දීම රජයේ අපේක්ෂාවයි. ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. එම වැඩපිළිවෙල කිසිසේත්ම ප්‍රමාද කළ නොහැකි අතර සියලු සංවර්ධන කටයුතු අධීක්ෂණය හා වගකීම ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පවරන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. එතුමා පෙන්වා දුන්නේ ඇතැම් ව්‍යාපෘතිවලට ප්‍රතිපාදන වෙන් කර ඇතත් ඒවා ක්‍රියාවට නංවා නොමැති බවයි. තවත් ව්‍යාපෘති අතරමඟ නවතා තිබෙන අතර ඒ සඳහා ගත් ණය වෙනුවෙන් රජය විශාල පොලියක් ගෙවමින්ද සිටිනවා. මේ දෙස බලා සිටින ජනතාව රජයට මෙන්ම නිලධාරීන්ටද දෝෂාරෝපණය කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ජනතා අවශ්‍යතා සහ රජයෙන් ජනතාව අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න අවබෝධ කරගනිමින් සංවර්ධන යෝජනා ක්‍රම කඩිනම් කළ යුතු බවත් ප්‍රතිපාදන වෙන් කර මෙතෙක් ආරම්භ කර නොමැති සහ ආරම්භ කර අතරමඟ නවත ඇති සියලු ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් දුන්නා. පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ වරදක් නිසා සමස්ත ජනතාවම පීඩාවට පත්වන අයුරින් නීති සකස් නොකළ යුතුයි. වංචනිකයන් සහ කෘට ව්‍යාපාරිකයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අවශ්‍ය නීති සැකසීමට නම් නිලධාරීන් ගමට ගොස් සැබෑ ලෙස ජනතා ප්‍රශ්න හඳුනාගත යුතුයි. සාධාරණ ලෙස ජීවත් වන අහිංසක ජනතාව හොරුන් ලෙස දකින්නේ ගමට නොයන නිලධාරීන් බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ජනතා අවශ්‍යතා ඉටු කිරීමේ චක්‍රලේඛවලට සීමා නොවී රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුව ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කළා. ජනතා ප්‍රශ්න ඉදිරිපත් කළ විට තවත් ප්‍රශ්න හේතු කර ගනිමින් එය යටගැසීමට නිලධාරීන් උත්සාහ නොකළ යුතුයි. එම ගැටලු ඉදිරිපත් වූ විට න්‍යාය අනුව පමණක් බලා ඒවා මගහැරීමද නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළා. ජනතා ප්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට යාමට ඉඩ නොතැබිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා රජයේ සියලු සංවර්ධන වැඩසැලසුම් කර ඇත්තේ පොදු මහ ජනතාව වෙනුවෙන් බව කියා සිටියා. පාරිසරික සංවර්ධනය ඇතුළු සියලු අංශවල ජනතාව ජීවත් කරවීමේ වගකීමට ප්‍රමුඛත්වය දී ඇති බව ජනාධිපතිතුමා සාකච්ඡාවේදී අවධාරණය කළා. ග්‍රාමීය ප්‍රදේශවල ඉඩම් පරිහරණය පවතින්නේ අවිධිමත් තත්වයකයි. ඒ පිළිබඳ එම ජනතාව දැනුවත් කරමින් ඒවා ගෙවතු කුෂිකර්මාන්තයට යොදා ගැනීම සඳහා මාර්ග උපදේශනය ලබා දීම වැදගත් වන අතර ප්‍රජා වනවගා ව්‍යාපෘති පුළුල් කිරීමෙන් පාරිසරික ගැටලු රැසකට විසඳුම් දීමේ හැකියාව පවතින බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. නිලධාරීන්ට මෙහිදී උපදෙස් දෙනු ලැබුවේ ඒ සඳහා යොමු වන ලෙසයි. සාකච්ඡාවේදී දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රකාශ කළේ ඇතැම් පිරිස් සහ මාධ්‍ය හුවා දක්වන අන්දමේ පරිසර විනාශයක් දිස්ත්‍රික් මට්ටමින් සිදු නොවන අතර එය මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවයි. ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මතුවන ගැටලු සාකච්ඡා කිරීමට සෑම මාසකම ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් හමුවීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා කියා සිටියා.
ජනාධිපති ලේකම් පී.වී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. පළාත් සභා සහ අනෙකුත් මැතිවරණ පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබඳව ලබන කැබිනට් හමුවේදී සාකච්ඡා කිරීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රමුක්වැල්ල මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියා. පළාත් සභා මැතිවරණය පහුගිය රජය විසින් කල් දැම්ම 13 වෙනි සංශෝධනයේ අපේ මූලික ව්‍යවස්ථාවේ එක කොටසක්. එතකොට ඒ 13 වෙනි සංශෝධනයේ වගකීම අපි සියලු දෙනාටම තිබෙනවා. ඒ සම්බන්ධව කමිටු එකක් පත් කළේ වාර්තාව ලැබලා ලබන කැබිනට් එකේදී සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කරලා මැතිවරණ කල් දැමීම නතර කරලා කලට වේලාවට මැතිවරණ තැබීමේ ව්‍යාපාරයත් එය කළ යුතු ක්‍රමවේදය පළාත් සභා මැතිවරණයේදීත් එකම මැතිවරණ ක්‍රමයකට යා යුතුයි කියන මතයක් තියෙනවා. හැබැයි එසේ කලීමට විශාල වශයෙන් බාධාවන් කල්යෑමක් වෙනවා නම් මතිවරණ පැවැත්වීම සීමා නිර්ණයන් නැති කිරීම එවැනි තත්ත්වයන් සම්බන්ධව සාකච්ඡා කරලා කටයුතු කරන්න තීන්දුවක් අරගත්තා. ආනයනයේ తాවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන දින 180ක ණය පදනම මත ආනයනයට අවසර ලබා දී තිබෙනවා. බදික අත්‍යන්ත්‍ර මගින් වියන් ලද ඇඟලුම් හා රෙදි පිළිහැර වෙනත් සාරි වර්ග දින 90ක ණය පදනම මත ආනයනයටද අවසර හිමි වුණා. ඊට අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ග්‍රාමාත්‍යවරයා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඉදිරියේදී ස්ථාපනය කෙරෙන අනුරාධපුර ඖෂධ නිෂ්පාදන කලාපයේ ආයෝජන සිදු කිරීමට දේශීය ආයෝජකයින් 24 දෙනෙකු තෝරාගෙන තිබෙනවා. ඒ සඳහා වසර 5ක බදු විරාම කාලයක් ලැබෙනු ඇති. බදු කාලය වසර 35ක්. යෝජිත ඖෂධ නිෂ්පාදන කලාපය ඖෂධ නිෂ්පාදනයේ සැපයීම හා නියාමනය අදාළ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යවරය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා ටැබ්ලට්ස් සහ ශල්‍ය කර්ම වලට අවශ්‍ය භාණ්ඩ සහ වැක්සින් එහෙම නැත්නම් එන්නත් 103න් එකක් පළවෙනි අදියර හැටියට ලංකාවේ නිෂ්පාදනය කරලා අඩු මුදලකට පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කරන එක මම හිතන්නේ විශාල පිම්මක්. මෙතෙක් කල ඉතිහාසෙම මේ ආනයන කිරීම සහ ආනයනයට අනුබල දීම යම් කිසි විදිහේ අවධානයට යොමු කරමින් ඒ කටයුත්ත ලංකාවේ දේශීය වශයෙන් ඖෂධ කලාපයකට බවට නම් කරලා කටයුතු කිරීමට තීන්දුව කරලා තියෙනවා. COVID-19 වසංගතය හමුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ගුවන්විදුලි සේවාවල සහාය ලබා ගැනීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. 3 වෙනි ශ්‍රේණියේ සිට 13 වෙනි ශ්‍රේණිය දක්වා විෂයන් ආවරණය කරමින් අයිසා නේත්‍රා යන නාලිකාව ඔස්සේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන මේ වන විටත් විකාශය කරනු ලබනවා. එම නාලිකාවලින් ආවරණය නොවන ප්‍රදේශ සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජාතික හා ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකා ඔස්සේ අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. සෑම වසරකම ජූලි 31 ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. ජූලි 31 ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ඩන්කන් වයිට් මහතා ඔලිම්පික් තරගාවලියකදී මීටර 400 කඩළු මතින් දිවීමේදී රිදී පදක්කම දිනාගත් දිනයයි. කොළඹ වරාය නගරයේ ලෙස හැඳින්වෙන විශේෂ ආර්ථික කලාපයේ පිහිටුවීමට අදාළ නෛතික ප්‍රතිපාදන සැලසීමේ අරමුණින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සිදු කරන ලැබ තිබෙනවා. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. පරිසර විනාශය සම්බන්ධයෙන් විවිධ චෝදනාවන් රජයට එල්ල වෙනවා. මම ඔබතුමාට එක මොහොතකවත් කියන්නේ පරිසරය සම්බන්ධව ප්‍රශ්න නැති කියලා. හැබැයි ප්‍රශ්න නාට්‍යකරණයක් කරන එකක් නම් බොහොම පැහැදිලිව පේනවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඔබට කියනවා ඊගාව සති දෙක ඇතුළත ඔබතුමාට බලා ගන්නට පුළුවන් මේ කියන හැම දෙයක් සම්බන්ධව අපි පෞද්ගලිකව පරීක්ෂණ පවත්වනව පමණක් නෙමෙයි රටේ ජනතාවට ඒ සම්බන්ධව සවිස්තරව දැනුම් දීමක් තියෙනවා. මට හොඳ උදාහරණයක් දෙන්න පුළුවන්. දැන් ඔබතුමා දැක්කා විහාර මහදේවී උද්‍යානයේ ගාව ලොකු මොකක්ද අට්ටාලයක් ගහලා කටයුතු කරනවා. ඒ අට්ටාලය ගහපු පුද්ගලයෝ ගැන ඔබතුමා දන්නවා මට වඩා හොඳට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපති අපේක්ෂකයාට අභියෝග කරලා උසාවියට ඉදිරිපත් කරපු කීප දෙනෙකුත් මම දැක්කා ඒ තැන් වල ඉන්නවා. ඒ වගේම ඒකට අවසර ගත්තයි කියලා කිව්වෙත් නගර සභාවෙන්. ඒ නගර සභාව එක්සත් ජාතික පක්ෂයේ නගර සභාවක්. එසේ තියදී නගර සභාවෙන් ඇවිල්ලා ගැලෙව්වයි කියලා කිව්වා. ඒකෝට ඒකත් නගර සභාවත් නගර සභාවේ ක්‍රියාකාරකමුත් අපට අදාළ වෙන්නේ නැහැ. හැබැයි සියලු බැනුම් බනින්නේ ගරු ජනාධිපතිතුමාට. ඒකට කිසිම සම්බන්ධයක් නැති. ඒකට අවසර දුන්නේ ගැලෙව්වේ, ඒක හයි කරේ, ඒක ආපහු කරේ සියල්ලම නගර සභාවෙන් නගර සභාව එක්සත් ජාතික පක්ෂයට. මම දැක්කා විපක්ෂ නායකතුමාත් බැහැලා පිටට එහෙම තට්ටු කරලා යනවා. ඉතින් මේ නාටකයන් සම්බන්ධව එකේ ඉඳන් පෙළගස්සපුවාම ඔබතුමාලට පැහැදිලිව පේනවා මේ නාටකය කොහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ, කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් යොදවන්නේ කෙසේදයි සමාජික රටවල් ප්‍රශ්න කරනවා. මේ සඳහා ප්‍රතිපාදන ලබා ගන්නා ආකාරය විනිවිද භාවයකින් යුක්ත මෙන්ම මධ්‍යස්ථ හා විශ්වසනීය ක්‍රමවේදයකින් යුක්තදයි සමාජික රටවල් විමසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන 46 එක යෝජනාව සම්බන්ධයෙන් ඊයේ සමාජික රටවල් අතර ඡන්දය විමසනු ලැබුවා. එහිදී යෝජනාවට පක්ෂ වූයේ රටවල් 22ක් පමණයි. බහුතරය වන රටවල් 25ක් යෝජනාව අනුමත කළේ නැහැ. ඡන්ද විමසීමට පෙර ආතුව පැවති අදහස් දැක්වීම්වලදී සමාජික රටවල් කිහිපයක් පෙන්වා දුන්නේ මෙය මානව හිමිකම් සුරැකීමට වඩා දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ගෙන ආ යෝජනාවක් බවයි. සංවාදයේදී ඉස්මතු වූ තවත් වැදගත් කරුණක් වන්නේ අරමුදල් පිළිබඳ ප්‍රශ්නයයි. ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාව ක්‍රියාත්මක කිරීම සහ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ අභිමතයේ පරිදි පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියාවලිය සඳහා ඩොලර් මිලියන 2.8ක මුදලක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ අයවැය කාර්යාලයේ අධ්‍යක්ෂ ජොනාස් හුයිස්මන් ප්‍රකාශ කරනවා. මේ සඳහා මුදල් 2021 වසරේ අයවැයෙන් වෙන් කර නැති බවද ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම 2022 වසරේ අයවැය යෝජනාවටද මෙය ඇතුළත්ව නොමැති බවයි අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙන්නේ. සාක්ෂි සුරැකීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම හා ඉදිරි නීති කටයුතු සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කළ යුතු බවත් ඔවුන්ගේ වැටුප් හා වේතන යටිතල පහසුකම් සහ ප්‍රතිපාදන අවශ්‍ය බවත් මහකොමසාරිස්වරයාගේ කාර්යාලය සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ අයවැයෙන් මුදල් වෙන් කර නැත්නම් මහකොමසාරිස්වරය මේ සඳහා ප්‍රතිපාදන සපයා ගන්නේ කෙසේදයි පැහැදිලි කළ යුතු බව සමාජික රටවල් ඊයේ පෙන්වා දුන්නා. අපි ඉල්ලා සිටිනවා මහකොමසාරිස් කාර්යාලයේ අරමුදල් ක්‍රියාවලිය පිරික්සා බලන ලෙසට. එමෙන්ම සමාජික රටවල් කනගාටු වෙනවා. ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවට අදාළ මූලික තොරතුරු හෙළිකිරීමට පමාවීම ගැන. මේ යෝජනාවට අදාළ රටවන ශ්‍රී ලංකාවේ සහාය හිමිවන්නේ නැහැ. ඵලදායී ක්‍රියාවලියක් සඳහා අදාළ රටේ සහාය ලැබිය යුතුයි. ඒ නිසා මේ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ අරමුදල් යෙදවීම නාස්තියක් බවයි පෙනී යන්නේ. මහකොමසාරිස් කාර්යාලයේ බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතේ පවසා ඇති අවස්ථාවක ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක් ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙල කිසිසේත් සාධාරණීකරණය කරන්න බෑ. අපි ඉල්ලා සිටිනවා මහකොමසාරිස් කාර්යාලයේ මේ සඳහා අරමුදල් සපයා ගන්නා ආකාරය ගැන විධිමත් හා නීත්‍යානුකූල මෙන්ම එහි බල සීමාව තුල ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් ද යන්න පැහැදිලි කරන ලෙසට. නිශ්චිත අයවැයෙන් පරිබාහිරව සිදු කරන පිරිවැය හා බාහිරින් මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලියක් ඇත්තම් ඒ විනිවිද භාවයෙන් යුත් අපක්ෂපාතී හා විශ්වසනීය ක්‍රමවේදයක් ද යන්න සමාජික රටවලට පැහැදිලි කළ යුතු වෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ඉදිරිපත් වූ වාර්තාවේ සඳහන් සාවත්‍ය තොරතුරු වලට එරෙහිව කරුණු දක්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ අද පැවති මාධ්‍ය හමුවේදී. මානව හිමිකම් එකේ ප්‍රඥප්තියන් වලට පවා යම් දේවල් පටහැනිය කියන එකයි අපේ අදහස. අපි ඒ සම්බන්ධව ඉදිරියේදී ලබන සැප්තැම්බර් මාසයේ වෙනකොට අපි මේ සම්බන්ධව දැඩි ලෙස සූදානම් වෙනවා පමණක් නෙමෙයි. ඔබතුමාලා දන්නවා ඒ කරුණු ඉදිරිපත් කිරීමේදී ක්‍රෙඩිබල් එවිඩන්ස් කියන එක ලොකු ප්‍රශ්නයක්. මොකද්ද මේ ක්‍රෙඩිබල් එවිඩන්ස් කියන්නේ? විශ්වාසදායී තොරතුරු කියන එක. ඒ විශ්වාසදායී තොරතුරු ලබාගත්තේ කාගෙන්ද? ඩයස්පෝරා කෙන්ද? එවැනි තොරතුරු. ඒ වගේම ලෝඩ් නේස්පි එංගලන්තේ බොහොම පැහැදිලිව ප්‍රකාශයන් ගණනාවක් කරලා තියෙනවා. ඒවා සැකලෙගිල්ලට ගන්නවද නැද්ද? එතකොට ඒ යුද්ධයේ අවසාන කාලය තුල ලංකාවේ බ්‍රිතාන්‍ය කොමසාරිස් කාර්යාලයේ හිටිය ආරක්ෂක අංශය බාරව හිටපු රාජතාන්ත්‍රික නිලධාරියා ඇන්ටන් ගෑෂ් යවන හැම එකම හෝම් මිනිස්ට්‍රි එකේ එහෙම නැත්නම් අභ්‍යන්තර අමාත්‍යාංශයේ මාස 6ක් පමණ යම්කිසි උත්සාහයක යොදලා ලෝඩ් නේස්පි මැතිතුමා තොරතුරු අරගෙන තියෙනවා. ඒ තොරතුරු දී තියෙන තොරතුරුයි ඒ ලැබී තියෙන නිවැරදි තොරතුරුයි තාමත්ම පරස්පරයක් තියෙනවා. නිසා බොහෝ දුරට ඉතා දැඩි සාවද්‍ය තොරතුරු ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධව කරුණු කාරණා අපට බොහොම පැහැදිලිව ලෝකයේ ඉදිරියේ ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඇමරිකාවේ හිටපු ඩිෆෙන්ස් ඇටැච් ඒ වෙලාවේ ස්මිත් අරලා තියෙනෙත් කර්නල් ස්මිත් ඒ අරලා තියෙනෙත් ඒ ආකාරයේම දෙයක්. ඒ නිසා මෙතන තාමත්ම අතිශෝක්තියෙන් එහෙම නැත්නම් එක්සැජරේෂන් එකක් කරලා තියෙනවා. ඇත්ත తත්වය සහ ක්‍රෙඩිබල් එවිඩන්ස් කියන එකත් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියනවා
අවාසනාවට මේක මම කාටවත් ඇඟිලි දික් කරන්නම ඇත්ත වෙච්ච සිදුවීම තමයි 2015 30 යාලා ඉරක් කියන එක ලංකාවේ පළවෙනි මතාවට ලෝකයා මං හිතන්නේ එකම රට මම දන්න විදිහට තමන්ගේ රටින්ම ගිහිල්ලා තමන් අපරාධ කරා තමන් යුද්ධ අපරාධ කරයි කියලා අපිත් සමග සමූහ අනුග්‍රහය දක්වලා ඇමරිකාවත් සමග ඉදිරිපත් කරා. හැබැයි ඒ ඉදිරිපත් කළා වසර දෙකක් යනකොට ඒ ඉදිරිපත් කරපු එක කණ්ඩායමක් වන ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු නිකි හීලි සීර නිත්‍ය නිලධාරී හැටියට දැඩි ප්‍රකාශයක් කරලා මේක ඉතාමත්ම දේශපාලන වශයෙන් සහ තාමත්ම පක්ෂග්‍රාහීව කටයුතු කරන ආයතනයක් හැටියට ඒ සමානුග්‍රහය දාපු දෙකෙන් ඉල්ල අස්සුණා. එවැනි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. යෝජනාව සම්මත වුණේ මේ යෝජනාව ගෙනාපු උදවිය බලාපොරොත්තු වෙච්ච විදිහට නෙවෙයි. මේ යෝජනාවට විරුද්ධව රුසියාව චීනය කියලා කියන්නේ ආරක්ෂක මණ්ඩලයේ සමාජිකයෝ UN එකේ. ඉතින් ඒ කකුල් දෙකම එකට තියාගෙන හිට ගන්න ගමන් මේක යෝජනාව ගෙනාපු උදවිය බලාපොරොත්තු නොවිච්ච විදිහට ඉන්දියාව ලෝකයේ වැඩිම මුස්ලිම් ජනතාවක් ඉන්න ඉන්දුනීසියාව ජපානය සාමාන්‍ය යුරෝපයේ ඕන දෙයක් කිව්වොත් ඇමරිකාව ඕන දෙයක් කිව්වොත් අත් දෙකම උසන් ජපානයත් යෝජනාවට පක්ෂ වෙනුවෙන් ඡන්දය දුන්නේ වැලකී හිටියා. මේ ජෙනීවා කොමිසමේ යෝජනාවෙන් වඩාත් සන්තෝෂයට පත්වෙන කණ්ඩායම් වෙන්නේ මේ යෝජනාව ගෙනාපු රටවල් ඒගොල්ලොත් එක්ක ලංකාවේ ඉඳලා සෞදිය පුරන කවුද? අර රජිත් ප්‍රේමදාසගේ සින්නදුරේගේ බලෑනියයි කටවුල් බුලාදියානියාගේ බලෑනියයි. ඒගොල්ලෝ තමයි බොහොම සන්තෝෂයි. පරාදයි. නේ මේ ඒගොල්ලෝ හිතනවා මේ පෙරදුනේ ගෝඨාභයගේ ආණ්ඩුව නේ. මේ යෝජනාව ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි. මේ යෝජනාව ගෙනාවේ LTT ත්‍රස්තවාදී කාලකන්ණි කොටි ත්‍රස්තවාදීන් පරාජය කරන්න දිවි හිමියෙන් වැඩ කරපු රණවිරුවන්ට විරුද්ධව. ඉතින් මේක මේ අනේ ගෝඨාභයගේ ආණ්ඩුව පෙරදුනා මහින්දගේ ආණ්ඩුව පෙරදුනා කියලා චූන් වෙන්න පොඩි తాවකාලික තෘප්තියක් ලබන්න දෙයක් නෙවෙයි. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත් මිලියන 7ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. රජය ඊට වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 69.65ක්. COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මෙරට ජනගහනයෙන් මිලියන 14කට එන්නත ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණයි. එහි ආරම්භක පියවර ලෙස මිලියන 5ක පිරිසකට එන්නත ලබා දීම මේ වන විට සිදු කරමින් පවතිනවා. ස්පුට්නික් 5 එන්නත මෙරට හදිසි භාවිතයටද පසුගියදා අනුමැතිය හිමි වුණා. ඒ අනුව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ඉදිරිපත් කළ එන්නත් මිලදී ගැනීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. දැන් ස්පුට්නික් එක ආපුවාම අපි එක ප්‍රදේශයකට අපි ගත්තොත් මධ්‍යම පළාතට. මධ්‍යම පළාතට පාවිච්චි කරන්න බලාපොරොත්තු මොකද අපේ සෙකන්ඩ් වැක්සින් එකත් ඒකම විය යුතුයි. මාරු කරන්න බෑ. ඒ නිසා පැහැදිලිවම අපි බලාපොරොත්තු වෙනවා සෝනලයිස් කරන්න. එහෙම නැත්නම් සෝන්ස් හැටියට ගන්න. එතකොට අපි උදාහරණයක් ගත්තොත් උතුරු මැදට එහෙම නැත්නම් උතුරට එහෙම නැත්නම් ඊගාවට වැඩියෙන්ම තියෙන්නේ මධ්‍යම පළාතේ. ඉතින් මධ්‍යම පළාතට පාවිච්චි කරනකොට අපිට ස්පුට්නික් එක පාවිච්චි කරත හැකි. يعني මිලියන 3.5කට වැක්සින් දෙක ගානේ පාවිච්චි කරන්නට පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව බොහොම විධිමත් සැලැස්මක් එක්ක කටයුත්ත සිද්ධ වෙනවා කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕනේ. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා 8,44,327 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. ඊයේ එන්නත්කරණය සිදු කෙරුණු පිරිසට 5,972 දෙනෙකු ඇතුළත්. එන්නත්කරණ වැඩසටහනක් අද කොට්ටාව රුක්මල්ගම ධර්ම විජයාලෝක විහාරස්ථානයේදී පැවැත්වුණා. එහිදී 1,500කට පමණ එන්නත් ලබා දී තිබෙනවා. නාරාහෙන් පිට කිරුළපාරේ පිහිටි මාතෘ නිවාසයේදීද එන්නත් ලබා දීම සිදු කෙරුණා. ආණ්ඩියම්බලම දැවමොට්ටාව ග්‍රාම නිලධාරී වසමේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා අද එන්නත් ලබා දීම සිදු කෙරුණේ දැවමොට්ටාව අබේරාජ විහාරස්ථානයේදී. මේගමුව වැල්ල වීදිය මාතෘ සායනයේද එන්නත් කරන වැඩසටහනක් පැවැත්වුණා. එහිදී අවුරුදු 60ට වැඩි 500 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. මිනුවන්ගොඩ කොටුගොඩ සහ මදුරුවිට යන ග්‍රාම නිලධාරී වසම්වල අවුරුදු 60ට වැඩි 1010 දෙනෙකුට එන්නත් ලබා දීම ආද සිදු කෙරුණේ සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී. COVID-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 87630 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.41ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2715 දෙනෙකු අයත්. COVID-19 රෝගයේ වැළඳුණු තවත් 132 දෙනෙකු අද හඳුනා ගනු ලැබුවා. වසංගතය රටකින් දුරු කරන පළවෙනි රට වෙන්න තෝරන අපිට පුළුවන්. එහෙම හැකියාවක් තියෙන රටක්. ආයි අපි එනවා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද. ඒතර අපි දන්නවා අපි සමාජයක් හැටියට එකතු වෙන අවස්ථාවක්. ඒ හැමදේම කරද්දි මතක තියාගන්න ඕනේ. අපි දුරස්ථභාවය තියාගන්න ඕනේ. මුවාවරණයක් පළඳ ගන්න ඕනේ. විස බීජාරණය කරන්න ඕනේ. නිතර මතක තියාගන්න ඕනේ අපි ගෝලීය වසංගතයක කොටසක් වෙච්ච රටක ඉන්නේ. ඒක කිසිම රටක් බේරිලා නැහැ. එහෙනම් අපි ඔක්කොම එකතු වුණොත් විතරයි මේ රට බේර ගන්න පුළුවන්. ඒ නිසා අපි වෙනදා වගේ ගිහිල්ලා මේ shopping කරන්න යන්නේ නැතුව තමන්ගේ දුරස්ථභාවය දැන තමන්ගේ හිතවතුන්ගේ තමන්ගේ ගෙදර ඉන්න වැඩිහිටි අම්මගේ තාත්තගේ ආරක්ෂාව තහවුරු කරලා තමන් රටක් ගැන හිතලා තමන්ගේ පවුල ගැන මුලින් හිතලා තමන්ගේ රට ගැන හිතලා ඒක මූලිකව හිතලා කරොත් මම හිතන්නේ ඊටාම ප්‍රවේශම් සහගත නව වසරක් සැමරුවොත් අපිට හැකියාව ලැබෙයි මේක ලෝකේ පළවෙනි කරගන්නත් අපිට බැරි වෙන එකක් නෑ. COVID-19 පුද්ගල මරණයක් ඊයේ වාර්තා වුණා. ඒ යාපනයේ නල්ලූර් ප්‍රදේශයෙන්
මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක කාන්තාවක්. COVID-19 රෝග ව්‍යාප්තිය බලපෑමට ලක්ව රැකියා අහිමිව කුවේට් රාජ්‍යයේ සුරකුම් මධ්‍යස්ථානවල රඳුවෙන් ලැබ සිටි 154 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනුණා. ඔවුන් සියලු දෙනා යුද හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. අපි ලෙඩ වෙලා හිටියේ අපිට ලොකු උදව්වක් කරේ අපි ලස්සනට ආවා කිසි කරදරයක් නැතුව සුදු කියලා නම් මදි ඒ තරම් අපි දැන් සතුටු වෙන ඒ තරම් අපි අසරණ වෙලා හිටියේ එනාම රාජපක්ෂ මහත්මයා අපට උදව් කරපු හින්දා තමයි අපි මේ පණ පිටින් මෙතන වාඩි වෙලා ඉන්නේ. අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන මාංශ අලෙවිසැල් සුරාසැල් සහ මත්පැන් අලෙවි මධ්‍යස්ථානද වසා තැබෙනවා. මහානාහිමියන් ජාතික ආගමික හා ශාසනික වශයෙන් මෙරටට සිදු කළ උදාර සේවය සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස හිමියන්ගේ දේහය ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේ තැන්පත් කර තිබෙනවා. ජනාධිපතිතුමා අද පෙරවරුවේ උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස මහානායක හිමියන් සමස්ත බෞද්ධ ලෝකයේම ප්‍රකට යතිවරයාණන් වහන්සේ නමක බවයි. උන්වහන්සේ සුපටිපන්න භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය ඉතා මැනවින් ග්‍රහණය කරගෙන සිටියා. සමාජීය හා දේශපාලන වශයෙන් වූ ජාතික වගකීම උන්වහන්සේ කිසිවිටකත් පැහැර හැරියේ නැහැ. උත්තරීතර මහානායක පදවියට ආලෝකයක් වූ අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස නාහිමියන් පළ කළ ප්‍රඥා මහිමයසේම කරුණාබරිත බවද ලොවටම වටිනා ආදර්ශයක්. උන්වහන්සේ අපවත් වීම පෞද්ගලිකව තමාටත් පොදුවේ සමස්ත බෞද්ධ ලෝකයටත් දැරිය නොහැකි පාඩුවක් බව ජනාධිපතිතුමා සිය ශෝක පණිවුඩයේ සඳහන් කරනවා. රටට අහිමි වූයේ වියත් ධර්මදර ශික්ෂාකාමී මහා පඬිරුවණක් වන බැවින් අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස හිමියන්ගේ අපවත් වීමෙන් සිදු වූ පාඩුව කලකට පිරිමැසිය නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වර්තමාන භික්ෂුවකගේ කාර්යභාරය මැනවින් ඉටු කළ මහානාහිමියන් මුළු මහත් සංඝ පරපුරටම ආදර්ශ සම්පන්න සුපේශල ශික්ෂාකාමී ගුණගරුක මහා යතිවරයා වහන්සේ නමක්. අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක පදවිය ලැබීමට පුණ්‍යවන්ත වූ උන්වහන්සේ තමාට ලැබුණු තනතුරු වලින් කිසි දිනක උඩඟ වූයේ නැහැ. වසර 88ක් ආයු වලදා වැඩදායි උදාර මෙහෙවරක් සිදු කළ අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස නාහිමියන්ට උතුම් වූ නිවන් සුව අත්වේවායි අග්‍රාමාත්‍යවරයා ප්‍රාර්ථනා කරනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මහානාහිමියන්ගේ දේහයට ඊයේ සවස අවසන් ගෞරව දැක්වුවා. අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් අද දිනේද පැමිණ සිටියා. තරුණ භික්ෂුන් වහන්සේලාට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා ලැබෙමින් මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන අපි ඉදිරි පැවැත්ම පිළිබඳව උන්වහන්සේ නිරන්තරවම තරුණ භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා කරනවා. යුගයේ අවශ්‍යතාවයේ මත උන්වහන්සේ සිටියේ යුගයක තමයි උන්වහන්සේ අපි අතරින් වෙන්නලා ගියේ. ආදාහන පූජෝත්සව රත පෙරහැර ගල් කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයෙන් පිටත් වීමට නියමිතයි. වේලාව සවස 1:30. ගමන් මාර්ගය වෙන්නේ ගාලුපාර ඔසේ දෙහිවල වැල්ලවත්ත පසුකොට බම්බලපිටිය වජිරපාර හන්දියෙන් දකුණට හැරි වජිරපාරෙන් හැවුලොක් පාරට පිවිස එතනදීත් වමට හැරි හැවුලොක් පාර ඔසේ තුම්මුල්ල හන්දිය තර්ස්ටන් පාර කේම්බ්‍රිජ් ප්‍රදේශ ජාතික කෞතුකාගාර හන්දියෙන් දකුණට හැරි ඇල්බර්ට් ක්‍රසන්ට් ඒ වගේම නන්දා මෝටර්ස් හන්දියෙන් දකුණට හැරි නිදහස් වටරවුම නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රය මේ රථ පෙරහැරට ඒ සංවිධානය කරනු ලැබූ ත්‍රිවිධ හමුදාවට අයත් සහ ඒ වගේම අවමංගල්‍ය ඒ සංවිධාන කටයුතු සිදු කරන ආදාන පූජෝත්සව කටයුතු සිදු කරන එම පිරිසට අයත් වාහන හැර වෙන කිසිදු වාහනයක් මෙම රථ පෙරහැරට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තුවක් නැහැ. ශ්‍රී ලංකාවට උදාර සේවාවක් සිද්ධ කර සම්බුද්ධ ශාසනයේ පහන්ටමක් බඳු මහතෙරුන් වහන්සේ නමක්. ඒ නිසා මේ මහතෙරුන් වහන්සේ කෙනෙකුගේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කරන්න. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා ලබන 30 වෙනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා. විත්තිකරුවන් චෝදනා ලැබ සිටින්නේ 2016 වසරේ මාර්තු මාස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ලද බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98ක් වටිනා බැඳුම්කර සාවත්‍ය පරිහරණය කළ බවටයි.
අද දින කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය ලබන 30 වෙනි දින දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා. සිංහරාජ රක්ෂිත භූමිය තුළ කිසිදු ඉදිකිරීමක් සිදු නොවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා. ඔහු ප්‍රකාශ කළේ රක්ෂිත භූමිය පැවති ප්‍රමාණයට වඩා තෙගුණයකින් ඉහළ දැමුවේ වත්මන් රජය පවයි. අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සිංහරාජයට අයිති භූමියේ ඉදිකිරීම් කටයුතු කරනවාද? ඒ වගේ මේ ගස් කපා හැරීම් කරනවාද? පරිසර අමාත්‍යවරයා හැටියට මම ඔබතුමාගෙන් පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. හෙක්ටාර් 12000කට ආසන්න ප්‍රමාණයක් තමයි සිංහරාජයට අයත්ව තිබුණේ. පසුගිය කාලේ හිටපු ජනාධිපතිතුමා ගැසට් පත්‍රයකට අත්සන් කරලා තිබුණා එය 36000 දක්වා වැඩි කිරීම. මේ රජයේ බලයට පත් වුණාට පස්සේ ජනාධිපතිතුමාත් අපි සාකච්ඡා කරලා තීන්දුව කරා ඒ ගැසට් පත්‍රය පළ කළ යුතුයි ඒ සිංහරාජයේ අඩවිය පුළුල් කර යුතුයි කියලා. ඒසා තිබුණා වගේ ගුණයක් සිංහරාජ අඩවියට එකතු කරේ මේ රජය බලයට පත් වුණාට පස්සේ කියන එකත් කියන්න ඕන. මාධ්‍යවලත් මේ හැමතැනම සඳහන් වෙන ඉඩම ඒ සිංහරාජය අක්කර 12000ටවත් ඊට පස්සේ වැඩි කර 36000ටවත් අදාළ වෙන්නේ නැහැ. මේ ඉදිකිරීම සම්බන්ධව අක්කර 6ක වගේ ප්‍රමාණයක් තමයි මේ කාරණයට කියන්නේ. මෙතන ගෙවල් 3ක් ඉදි කරන්න කියලා ප්‍රාදේශ සභාවේ අනුමැතියෙන් අරගෙන තිබෙනවා. මෙතන අපිට දවමත් කිසිදු ගස් ඉවත් කිරීමක් පිළිබඳව වාර්තා වෙන්නේ නැහැ. ජාතික පාරිසරික පනත අනුව ඔය වගේ අධි ආරක්ෂිත ප්‍රදේශයක් ආශ්‍රිත තියෙන වත්තකවත් ගස් පහකට වඩා කපන්න බෑ කරු ඇමතුමා. ගස් පහක්ව කිසිම ගසක් කැපීම පිළිබඳව මෙතෙක් වාර්තා වෙලත් නැහැ. දැන් සමාජ මාධ්‍ය ජාලා මම දැක්ක ඡායාරූප තියෙනවා ඇමර්සන් වල තියෙන ඡායාරූප සිංහරාජ කියලා. ඉන්දුනීසියාවේ ගස් කපපුවත් ලංකාවේ කියලා මේ දවස්වල පළ වෙනවා. අසත්‍ය තොරතුරු පළ කිරීම මත සත්‍ය තොරතුරු සොයා ගැනීමට තිබෙන අවස්ථාවත් මගහැරෙනවා. දැන් ඊයේ ජෙනීවාවල අපේ රට පරාජයටපත් වුණා. ඉතින් ඇත්ත වශයෙන්ම යහපාලන ආණ්ඩු කාලේ කිසිම දවසක අපිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ පරාජයක් ලැබුණේ නැහැ. සභානායකතුමා කියපු කාරණේ තාම වැරදි. අපේ පසුගිය කාලේ සම අනුග්‍රහී යෝජනාවකට අත්සන් තබලා අපේ රට බැඳලා තිබුණේ විදේශ බලවේගවලට. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා කියලා එතුමාලගේ විදේශ ඇමතුමාත් ප්‍රකාශ කරා මාරපණ ඇමතිතුමා. ඒ අනුව අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමේ දේශීය යාන්ත්‍රණයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා ඔබතුමා කලබල වෙන්න එපා. මාතෘ භූමියට විරුද්ධව හැසිරෙන්න එපා. හෙට දිනේ මම දීර්ඝ උත්සරයක් ලබා දෙනවා. මෙරට වන විනාශයක් සිදුවන බවට විපක්ෂයේ සහ රාජ්‍ය නොවන සංවිධාන ජනතාව නොමග යවමින් සිටින බව ජාතික ගොවිජන සංවිධාන බල මණ්ඩලය පෙන්වා දෙනවා. එහි නියෝජිතයන් කොළඹදී අද රැස් වූ අවස්ථාවේ අවධාරණය කළේ වන විනාශයක් සම්බන්ධයෙන් එලෙස ගෙන යනු ලබන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. මොණරා දිස්ත්‍රික්කයේ තියෙනවා නිල්ගල ජාතික වනෝද්‍යානයේ ලංකාවේ තියෙන විශාලම වනෝද්‍යානයේ ඊළඟට යාලා අබේ භූමියේ ඉතින් මේවයි කිසිම තැනක කැලෑ කැපීමක් ගැන අපි දන්නේ නැහැ අපි දැකලත් නැහැ අපි මේ හැමතැනම යනවා අපගේ ගොවි ජනතාවගේ ඉල්ලීම් ඉටු කරමින් කුරංගුමුරු අත්සැද්දීමේ මහා වගා සංග්‍රාමයක් ලංකාව පුරාම ක්‍රියාත්මක වන හෙට දවසේ අක්කර 28000කට කටයුතු කරන්න ආරම්භ කළා තියෙනවා කුරංගුමුරු වල යම් යම් පොඩි කැලෑවල් තුනොත් ඒව සුද්ධ වෙනවා ඒව තමයි පෙන්වන්නේ විවිධාකාරයෙන් වන විනාශයක් කරනවා කියලා මේ රජයත් එක්ක අපි ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල විදියට එකතු වෙලා ඉන්නවා ඒ වගේම අපි හෙලා දකින්නවා මේ වගේ මඩ ප්‍රචාර අපි වගකීමෙන් කියනවා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති හැටියටත් අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති හැටියටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙහෙම වන විනාශයක් වෙන්නේ නැහැ අපි ප්‍රකාශ කරනවා මේක බොරු ප්‍රචාරයක් සර ගණනාවක් වගා කරපු කුඹුරු ඉදම් මේ අවුරුදු 30කට විතර පස්සේ වගා කරන්න සැලැස්ම හැදුවාම මේකට නොයෙකුත් බහුජාතික සමාගම් එකතු වෙලා නොයෙකුත් චෝදනා එල්ල කරලා ජනාධිපතිතුමාට පහත කරලා කරන ව්‍යාපාරය අපි තරයේම ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ තරයේම හෙලා දකින්නවා ඇමේසන් වනාන්තරේ කැලෑ කපනේවත් මම හිතන්නේ වීඩියෝ කරලා ලංකාවේ කරන විදිහට පෙන්නනවා. ඉතින් ඒක තමයි මේ වෙන්නේ. අපේ අතිකරු ජනාධිපතිතුමාට කරන පහර ගැහිම අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා ගොවි ජනතාව වශයෙන්. කෑගලු දිස්ත්‍රික්කයේ නියෝජිතෙක් වශයෙන් මම වගකීමෙන් කියනවා ඔය සංවර්ධන කාර්යයකට පොඩි ගහක් ඉවත් කරත් හැර වෙන කිසිම වන විනාශයක් කිසිම දෙයක් අපේ දිස්ත්‍රික්කය තුළ සිද්ධ වෙන්නේ නැහැ. මේවා සම්පූර්ණ බොරු මේ ගොවි ජනතාවත් ගරු ජනාධිපතිතුමා කෙලින් හිටගෙන මේ රට වැටිලා තියෙන අගාධයෙන් නැවත ගොඩ ගන්න අපි දැඩි උත්සාහයක යෙදෙනවා. ඒ උත්සාහය අත්හරින්න නැතුව අපි එතුමත් එක්ක හිටගෙන මේ රට සංවර්ධනය කරා ගෙනියනවා කියන පොරොන්දුවක් ගොවි ජනතාව වශයෙන් මෙතෙන් දෙල කැමැතියි. දේශගුණ විපර්යාස හා අනාගත ශ්‍රී ලංකාව කෙසේ විය යුතුද මෙයින් විද්වත් කතිකාවක් කොළඹදී අද පැවැත්වුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රමුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය හා ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය වැඩසටහන සංවිධානය කර තිබෙනවා.
දේශගුණ විපර්යාස සහ අනාගත අභියෝග පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා. අපත කළමනාකරණය හා ඒ ආශ්‍රිතව උද්ගතව ඇති ගැටලු හඳුනා ගැනීම වැඩසටහනේ අරමුණයි. ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපක නියෝජිතයන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. Sri Lanka is agricultural based country. Whatever the industry ශ්‍රී ලංකාව කෘෂි කර්මාන්තයේ කේන්ද්‍ර කරගත් රටක්. කිනම් ආකාරයේ කර්මාන්ත පිළිබඳ කතා කළත් ඒ සියල්ල කෘෂි කර්මාන්තයේ පදනම් කරගෙන සිදුවන්නක්. සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා පරිසරයට හානි නොකර පරිසර හිතකාමී ක්‍රමවේදයන්ට යා යුතුව තිබෙනවා. එසේ නොවුනහොත් කාලගුණික දේශගුණික විපර්යාසයන්ට අපට මුහුණ දීමට සිදුවනු ඇති. කැලෑ එලිකරන බව පවසමින් විවිධ පුද්ගලයන් ගෙන යන ප්‍රචාර සංවිධානාත්මකව සිදු කරන්නක් බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ ගැන පැහැදිලි කළා. අද වෙනකොට මේ පරිසර වේදීන් කියා ගන්න පිරිසක් මේ අය සංවිධානාත්මකව ජනාධිපතිතුමාට රජයටත් කැලෑ කපනවා පරිසරය විනාශ කරනවා කියලා විශාල මඩ ව්‍යාපාරයක් කරගෙන යනවා. මේක සංවිධානාත්මකමයි කරන්නේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරනකොට අක්කර ලක්ෂ 7ක් මහ විශාල වනාන්ත ඒක අපි විනාශයක් හැටියට අපි කියන්නේ නැහැ. මහවැලි සංවර්ධනයට අවශ්‍ය වුණා කැලෑ ටික. දැන් කිසි කෙනෙක් කතා කරේ නැහැ, කෑ ගැහුවේ නැහැ. කෑ ගහන්න කියලා නේ මම කියන්නේ සංවර්ධනය අවශ්‍යයි. අද එහෙම තියා අක්කර ලක්ෂ 7ක් තියා මේ අක්කර භාගයක් Tamanට බඩේරු කුටියක් හදාගන්න ඒ වගේම අතිරේක භෝග ටිකක් හදාගන්න සුද්ධ කරනකොට මේක ෆොටෝ ගහලා පෙන්නනවා. අන්න කැලේ විනාශ කරනවා කියලා ලොකුවට පෙන්නලා. තාක්ෂණික දෝෂයක් මත අක්‍රියව ඇති කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරයේ උත්පාදන ලබන 4 වන දින සිට යලි ජාතික විදුලි බල පද්ධතියට එක් කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසනවා. ඔහු කියා සිටියේ එය මේ වන විට යථා තත්ත්වයට පත් කර පරීක්ෂණ මට්ටමේ පවතින බවයි. අපේ නිලධාරි මණ්ඩලය පොරොන්දු දීලා තියෙනවා මේක අප්‍රේල් 4 වෙනිදා යනකොට යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් ඒක. මොකද්ද පාඩුව උනේ කියලා. මම දැක්කා කොහේ හරි තරක තිබ්බා බිලියන 25ක් කියලා. මේ බිලියන 25ක් කියන්නේ මේ කෝටි 2500ක්. ප්ලාන්ට් එකේ වටිනාකමවත් එච්චර නැහැ. එතකොට මේවා බොරු කතා. මේවා පිටිපස්සේ ඉන්නේ බංකොලොත් දේශපාලඥයෝ. ඒව නැත්තම් අවස්ථාවාදී කට්ටිය. හැබැයි පාඩුව ඔය කියන කතන්දර පාඩුවක් නෑ. මොකද මේවා මැෂින් 2003 පටන් ගත්ත මැෂිමක් අවුරුදු මේ වෙනකොට 18ක් විතර ගියපු මැෂින් එකක්. මේ වගේ රිපෙයාර් විදවැටීම් වෙනවා. ඒවට යම් කාලයක් යනවා හදාගන්න. ස්වාභාවික හේතු බලපාලා තියෙනවා කොරෝනා වෛරසය වගේ. ඉතින් එතකොට ඒවට යම් කාලයක් යනවා. මේ කට්ටිය නිකන් මේ අවුරුදු එකමාරක් කැල්කියුලේට් අරගෙන ඉවරලා ඒකට මේ ඒ කට්ටිය ඉදන ගණන් දාලා බිලියන 25ක් කියලා ඒක සම්පූර්ණ වැරදි. රටට මේ වගේ දේවල් මෙහෙම වුණාම පාඩුයි. සිද්ධිය අපි ස්වාධීන පරීක්ෂණයකුත් කරනවා. මේකට වගකිය යුත්තෝ ඉන්නවනම් අනිවාර්යයෙන්ම දඩුවම් කරනවා. ඒ වගේම මේ වගේ දේවල් නොවෙන්න අපි වග බලාගත යුතුයි කියන තරම් ඉන්නවා. 2020 වසරේ විකාශය වූ ටෙලි නිර්මාණ ඇගීම් සඳහා වන 17 වෙනි රයිගම් ටෙලි සම්මාන උළෙල ජූලි මාස 3 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි. උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ බාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ SMS මත විමසුම ගැන විවිධ ආකාරයේ අදහස් හැම නාලිකාවකම පුද්ගලයන් අතර ජනතාව අතර තියෙනවා. ඉතින් ඒකින්ද අපි අලුත් කුලකයක් හොඳම නිවුස් බුලටින් එක, හොඳම මීඩියා ප්‍රෝග්‍රෑම් එක සහ හොඳම ටෙලි ඩ්‍රාමා එක කියන මේ තුන අපි ජනගත වූ වැඩසටහන් හැටියට වෙනම කුලකයක් යටතේ සම්මාන දෙන්න පටන් ගන්නවා. ඒක කරන්නේ ජූරිය විසින්වත් අපි විසින්වත් SMS විසින්වත් නෙමෙයි. YouTube හරහා ඒ වගේම Yo TV හරහා Dialog TV හරහා සහ රේටිං සම්මාන උළෙල සඳහා නිර්මාණ සහ ආයුධම්පත් බාර ගැනීම දැන් ආරම්භ කරලා තියෙන්නේ. විවෘතව ආරාධනා කරනවා සියලු දෙනාටම ඔබේ නිර්මාණ ලබා දෙන්න. අවම වශයෙන් අප්‍රේල් මාසේ 10 වෙනිදා වෙනකොට අපිට ඒක ලබා දෙන්න. මොකද විනිශ්චය කටයුතු අවසන් කරලා නිර්දේශිත නාම උළෙල අපිට ජුනි මාසේ 4 වෙනිදා පවත්වන්න අවශ්‍යයි. ක්‍රිකට් ඇතුළු සියලු ක්‍රීඩාවල නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා මත පදනම්ව ගිවිසුම් ගත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියා. අපි performance based contract එකකට තමයි මේ රටේ හැම ක්‍රීඩකයෙකුම ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු අපි ගිවිසුම් ගත කරන්නේ. මොකද අපි සියලු දෙනාම අද බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ක්‍රීඩාවට ආදරය කරන ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර ජයග්‍රහණ සහ ලෝක කුසලාන ජයග්‍රහණය කරන්න. ඉතින් මේ ජයග්‍රහණ කරන්න අපි යනවා නම් ඒ ජයග්‍රහණ කරන්න අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරන්න ඕන. අද ගිවිසුම්ගත වෙන ක්‍රීඩකයන්ට සාමාන්‍යයෙන් සැලකිය යුතු මට්ටමේ දීමනාවක්
ලැබෙනවා. දල වශයෙන් ගත්තොත් ෆොන්ටේරා ආයතනයේ අනුග්‍රහයත් එක්ක බැලුවම මාසකට 1,25,000ක ආසන්න ප්‍රමාණයක් මුදලක් ඔවුන් වෙනුවෙන් අපි වියදම් කරනවා. ජාත්‍යන්තර තලය නියෝජනය කිරීමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නිසි පෝෂණයක් ලබා දීමේ අරමුණෙන් ෆොන්ටේරා සමාගම ක්‍රීඩා අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගෙන සිටිනවා. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිවිසුම්ගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරගය ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ 10 වන දිනය අදයි. තරගය චැනල් 9 නාලිකාව ඔස්සේ විකාශය කරනවා. ඒ සමගින් රූපවාහිනී ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. අයිබෝන්